ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය විමසයි. ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවිය හා අනුබද්ධ සියලු කටයුතු සාමාන්‍යයෙන් ව්‍යාපාර ලෙස අර්ථ දැක්විය හැකිය. ලාභ අරමුණින් තොරව මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම සඳහා පවත්වාගෙන යන ව්‍යාපාරද පවතී. ඒ අනුව ව්‍යාපාරය යනු මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම සඳහා ඇති ඕනෑම ආර්ථික කටයුත්තකි. මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු කායික හා මානසික තත්ත්ව මිනිස් අවශ්‍යතා ලෙස හැඳින්වේ. ආහාර, ඇඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, sannivedana, ප්‍රවාහනය, ආරක්ෂාව ආදී අවශ්‍යතා වේ. මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර උවමනා ලෙස හැඳින්වේ. ආහාර අවශ්‍යතාව සපුරා ගන්නා විවිධ ආකාර වන බත්, පාන්, ඉදියාප, තේ උවමනාවලට නිදසුන් වේ. අවශ්‍යතා හා උවමනාවල සඳහා නිදසුන් පහත වගුවේ දැක්වේ. ජීවත් වීම සඳහා අත්‍යවශ්‍යයෙන් සපුරාගත යුතු වීම, සෑම පුද්ගලයාටම පොදු වීම, සීමිත වීම ආදී අවශ්‍යතාවල ලක්ෂණ කිහිපයක් වේ. අසීමිත වීම, පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ වීම, ව්‍යාපාරිකයින්ට නිර්මාණය කළ හැකි වීම, පුද්ගල බද්ධ වීම උවමනාවල ලක්ෂණ කිහිපයක් වේ. අවශ්‍යතා හා උවමනා අතර වෙනස්කම් පහත වගුවේ දැක්වේ. මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නිෂ්පාදිත වේ. නිෂ්පාදිත ප්‍රධාන වශයෙන් භාණ්ඩ හා සේවා ලෙස වර්ග කළ හැකිය. භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් පහත වගුවේ දැක්වේ. නිෂ්පාදිත වලින් මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරා ගනී. ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් මුණ ගැසෙන හෝ සම්බන්ධ වෙන ඕනෑම තත්ත්වයක් වෙළඳපොළ ලෙස හඳුන්වයි. මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීමට වෙළඳපොළ තුළින් භාණ්ඩ හා සේවා සපයා ව්‍යාපාරවල පහත ගති ලක්ෂණ පවතී. විකුණුම් හෝ හුවමාරු වීම සිදුවීම, භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම, ගනුදෙනු අඛණ්ඩව සිදුවීම, ලාභයෙන් අභිප්‍රේරණය වීම, අවදානමක් තිබීම, උවමනා නිර්මාණය කිරීම ආර්ථික කටයුත්තක් වීම. ව්‍යාපාර ගති ලක්ෂණ 1. විකුණුම් හෝ හුවමාරු වීම සිදුවීම. සෑම ව්‍යාපාරයක්ම භාණ්ඩ හා සේවා මුදල්මය අගයක් මත විකිණීම හෝ හුවමාරු කිරීම සිදු කෙරේ. භාණ්ඩ හා සේවා මිලක් මත මිලදී ගැනීම හා විකිණීම ව්‍යාපාරවල අත්‍යවශ්‍ය සාධකයකි. එවැනි විකිණීමක් හෝ හුවමාරුවක් හෝ නොමැති තැන ව්‍යාපාර කටයුත්තක් සිදු නොවේ. උදාහරණයක් වශයෙන් නිවසක පවුලේ අය සඳහා ආහාර පිසීම ව්‍යාපාරයක් ලෙස නොසලකන අතර මිලකට අන් අයට විකිණීම සඳහා ආහාර පිසීම හා විකිණීම ව්‍යාපාරයක් වේ. 2. භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම. සෑම ව්‍යාපාරයක්ම අන් අයට විකිණීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ මිලදී ගැනීම සිදු කරයි. ඒවා පාරිභෝගික භාණ්ඩ හෝ කාර්මික භාණ්ඩ විය හැකිය. පාරිභෝගික භාණ්ඩ යනුවෙන් අදහස් වන්නේ අවසාන ප්‍රයෝජනය සඳහා පාරිභෝගිකයින් මිලදී ගන්නා පාන්, ඇඳුම්, පාවාහන ආදී දේවල්ය. කාර්මික භාණ්ඩ යනු පාරිභෝගික භාණ්ඩ නිපදවීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර ආදීදය. සේවා යන්නට අස්පෘශ්‍ය විදුලි බලය, රක්ෂණය, බැංකු සේවය ආදී නිදසුන් වේ. 3. ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. අඛණ්ඩ පදනමක් මත දිගින් දිගටම භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු කරයි නම් එය ව්‍යාපාරයක් ලෙස හඳුන්වයි. එක් ගනුදෙනුවක් පමණක් සිදු කිරීම ව්‍යාපාරය යටතට නොගෙනේ. නිදසුනක් ලෙස පුද්ගලයෙක් තමන් පාවිච්චි කරන ලද පරණ ස්කූටරය විකිණීම ව්‍යාපාරයක් නොවේ. නමුත් ඔහු අඛණ්ඩ පදනමක් මත ස්කූටර විකිණීම සිදු කරයි නම් මේ ව්‍යාපාරයකි. 4. ලාභයෙන් හෝ ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීම. ව්‍යාපාරයක මූලික අරමුණ මුදල් ලිපීම හා ධනය අත්පත් කර ගැනීමයි. ඒ අනුව සාමාන්‍යයෙන් ලාභය යන්නේ රුපියල් ශතවලින් ලැබෙන ලාභයේ වියදමට වඩා වැඩි ආදායම, ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනගා ගැනීම, ව්‍යාපාරික අවස්ථා උදා කර ගැනීම හා සමාජ ප්‍රතිලාභ අත්කර දීම යනාදී අන්තර්ගත වේ. ඒ අනුව ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලාභ අරමුණු කරගත් මෙන්ම ලාභ අරමුණු කර නොගත් සමුත් ඉහත සඳහන් ආකාරයේ ප්‍රතිලාභ අරමුණු කරගත් ව්‍යාපාරද පවතී. එබැවින් ව්‍යාපාරයක වර්ධනය සහ ප්‍රසාරණය සඳහා ලාභය අත්‍යවශ්‍ය වේ. 5. අවදානමත් වීම. ලාභ ලැබීමට ඇති අවිනිශ්චිතතාව හා අලාභ සිදුවීමට ඇති හැකියාව නිසා ව්‍යාපාරවලට අවදානම් ඇති වේ. අනාගතයේ අවිනිශ්චිත නිසාත් ව්‍යාපාර පරිසරයේ ඇතිවන වෙනස් වීම නිසාත් ලාභයට බලපාන පහත සඳහන් කරුණු ව්‍යාපාරවලට ප්‍රායෝගිකව පාලනය කළ නොහැකි නිසාත් අවදානම නැතහොත් අවිනිශ්චිතතා ඇති වේ. පාරිභෝගික රුචිය, මෝස්තර සහ ඉල්ලුම වෙනස් වීම නිසා, යන්ත්‍ර උපකරණ හා නිෂ්පාදන තාක්ෂණය වෙනස් වීම නිසා, වෙළඳපොළ තරගකාරීත්වය ඉහළ යාම නිසා, අමුද්‍රව්‍ය හිඟය, විදුලි බලය මිදවැටීම හා ඉන්ධන හිඟය ඇතිවීම නිසා, ශ්‍රමිකයින්ගේ ගැටලු, වැඩ වර්ජන ආදී නිසා, ගිනිගැනීම්, සොර සතුරු උපද්‍රව, අනතුරු ආදී විපත් නිසා,
ව්‍යාපාරයේ සම්පත් භාවිතය පිළිබඳ වැරදි කළමනාකරන තීරණ නිසා. ව්‍යාපාර නිරන්තරයෙන් අවදානම් වලට මුහුණ දෙයි. මෙවැනි අවදානම් තිබීම ව්‍යාපාරික ලක්ෂණයකි. 6. උවමනා නිර්මාණය කිරීම. මිනිස් උවමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිපදවීම ව්‍යාපාර විසින් සිදු කරයි. සමහර ව්‍යාපාර අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පරිවර්තනය කිරීම මගින් මිනිස් උවමනා තෘප්තිමත් කරයි. සමහර ව්‍යාපාර යම් භාණ්ඩයක් බහුල ස්ථානයක සිට එම භාණ්ඩය සඳහා විශාල ඉල්ලුමක් පවතින වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීම මගින් මිනිස් උවමනා තෘප්තිමත් කරයි. යම් භාණ්ඩයක් හිඟ කාලවලදී ලබා දීම සඳහා සමහර ව්‍යාපාර එම භාණ්ඩය අස්වැන්න ලැබෙන කාලවලදී ඒවා රැස්කර ගබඩා කර තබා ගැනීමෙන් මිනිස් උවමනා තෘප්තිමත් කරයි. මෙලෙස සෑම ව්‍යාපාරයක්ම භාණ්ඩ නිෂ්පාදනය හා සේවා සැපයීම කිරීම තුළින් මිනිස් උවමනා නිර්මාණය කරයි. 7. ආර්ථික කටයුත්තක් වීම. හිඟ සම්පත් භාවිතයෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ හා බෙදා හැරීමේ කටයුතු වල නිරත වීම හේතුවෙන් ව්‍යාපාර අත්‍යවශ්‍යයෙන්ම ආර්ථික කටයුත්තක් වේ. එය මුදල් ලිපීමේ පරමාර්ථයෙන් සිදුවන්නකි. ව්‍යාපාර භාණ්ඩ හා සේවා විකිණීම හිඟ සම්පත් භාවිත කිරීම කරන බැවින් එය ආර්ථික කටයුත්තකි. ව්‍යාපාරයක ප්‍රධාන කටයුතු දෙකකි. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම, සම්පත් වලට අගය එකතු කිරීම. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනයේදී යොදා ගන්නා සම්පත්වල ස්වරූපය වෙනස් කිරීම මගින් ඇතිවන අගය වැඩිවීම එකතු කළ අගය ලෙස හැඳින්වේ. ව්‍යාපාර විසින් කරනුයේ සම්පත්වල ස්වරූපය වෙනස් කිරීමයි. එමගින් එම සම්පත්වල අගය වැඩි වේ. මෙලෙස සම්පත්වලට අගය එකතු කිරීම ව්‍යාපාරයක සිදුවන ප්‍රධාන කටයුත්තකි. ව්‍යාපාරවලට විවිධ අරමුණු තිබිය හැකි අතර ඒවායින් කිහිපයක් පහත දැක්වේ. වෙළඳපොලේ රැඳී සිටීම, ලාභ උපරිම කිරීම, විකුණුම් උපරිම කිරීම, වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම, පාරිභෝගික තෘප්තිය එළ නැංවීම, කොටස්වල වෙළඳ අගය උපරිම කිරීම, ව්‍යාපාරිකයන්ගේ පුද්ගලික තෘප්තිය, සමාජ හා ප්‍රජාවගේ සුබ සාධනය, සේවක සුබ සාධනය. ආර්ථිකයක පැවැත්මටද ව්‍යාපාර දායක වේ. නිදසුන් වෙනස් වන සංකීර්ණ වමනා සපුරාලීම, නවෝත්පාදනය, රැකියා උත්පාදනය, ජාතික ආර්ථිකයේ සංවර්ධනය. ව්‍යාපාර විකාශනය හා ප්‍රවණතා අධ්‍යයනය කරයි. ඈත අතීතයේ ස්වයංපෝෂිත අර්ථකමයක් පැවතින. ස්වයංපෝෂිත අර්ථකමේදී තමාට අවශ්‍ය දේ තමාම නිෂ්පාදනය කරගන්නා ලදී. තමාට අවශ්‍ය දේ තමාම නිෂ්පාදනය කර ගැනීම ඍජු නිෂ්පාදනය ලෙස හඳුන්වයි. ඍජු නිෂ්පාදනය තුළින් විශේෂීකරණය ඇති වේ. පුද්ගල විශේෂීකරණයේ ප්‍රතිඵලය ලෙස අතිරික්ත නිෂ්පාදනය ඇති වේ. අතිරික්ත නිෂ්පාදනය නිසා භාණ්ඩ හුවමාරුව සිදු විය. ව්‍යාපාර විකාශනයේ මුල්ම අවස්ථාව භාණ්ඩ හුවමාරු ක්‍රමය වේ. භාණ්ඩ හුවමාරුව සමග වෙළඳාම පැන නැගුණි. වෙළඳපොළ සඳහා නිෂ්පාදනය කිරීම වක්‍ර නිෂ්පාදනය ලෙස හඳුන්වයි. භාණ්ඩ හුවමාරුවේ දුර්වලතා මගහරවා ගැනීමට හුවමාරු මාධ්‍ය ලෙස විවිධ ද්‍රව්‍ය භාවිතා කරන ලදී. භාණ්ඩ හුවමාරු ක්‍රමයේ සිට අද දක්වා මුදල් භාවිතය ඇති වූ ක්‍රමික විකාශනය පහත දැක්වන පරිදි පෙළගැස්විය හැකිය. ද්‍රව්‍ය භාවිතය, ලෝහ වර්ග භාවිතය, ලෝහ කාසි මුදල් භාවිතය, කාසි හා නෝට්ටු භාවිතය, බැංකු මුදල් භාවිතය, විද්‍යුත් මුදල් භාවිතය. මුදල් භාවිතයේ ව්‍යාපාර විකාශනයේ දෙවැනි අවස්ථාව වේ. යුරෝපීය රටවල ඇති වූ කාර්මික ප්‍රබෝධය සමග මෙතෙක් පැවති ගෘහ කර්මාන්ත මහා පරිමාණ කර්මාන්ත බවට පත් වූ අතර ඒ සමග වෙළඳාමේ ප්‍රසාරණය සිදු විය. කාර්මික විප්ලවයත් සමග බැංකු ප්‍රමාණය, රක්ෂණය, sannivedanaya, ගබඩා කරන වැනි උපකාරක සේවාවලද වර්ධනය සිදු විය. කාර්මික විප්ලවයේ ව්‍යාපාර විකාශනයේ තුන්වන අදියර වේ. වෙළඳාම හා උපකාරක සේවාවල එකතුව වාණිජ්‍ය ලෙස හැඳින්වේ. වර්තමානයේ පවතින විද්‍යුත් වාණිජ්‍ය හා විද්‍යුත් ව්‍යාපාර පදනම් වූ යුගයකි. අන්තර්ජාලය හරහා මිලදී ගැනීමේ හා විකිණීමේ කටයුතු කිරීම විද්‍යුත් වාණිජ්‍ය ලෙස හැඳින්වේ. ව්‍යාපාරවලට අදාළ සියලුම කාර්යයන් අන්තර්ජාලය හරහා සිදු කිරීම විද්‍යුත් ව්‍යාපාර ලෙස හැඳින්වේ. තොරතුරු යුගයේ ව්‍යාපාර විකාශනයේ අතරවන අදියර වේ. විද්‍යුත් වාණිජ්‍ය වර්තමානයේ ප්‍රචලිත වීමට බලපෑ හේතු කිහිපයක් පහත වේ. ලියකියවිලි වලින් තොරව ව්‍යාපාර තොරතුරු හුවමාරු කිරීමට හැකිවීම, ව්‍යාපාර කටයුතු වේගවත් වීම, මෙවුම් පිරිවැය තොග පිරිවැය අඩුවීම, ගෝලීය වූ වෙළඳපොළ අවකාශයක් බිහිවීම, භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ යාම, ගනුදෙනුකරුවන්ගේ කාලය හා ශ්‍රමය ඉතිරි වීම, පරිගණක සාක්ෂරතාව වැඩි වීම, යටිතල පහසුකම් වල වර්ධනය. මේ අනුව ව්‍යාපාර විකාශනයේ වැදගත් අවස්ථා 4 පහත දැක්වේ. භාණ්ඩ හුවමාරුව, මුදල් භාවිතය, කාර්මික විප්ලවයේ තොරතුරු ආර්ථිකය. වර්තමානයේ තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමග ව්‍යාපාර ක්ෂේත්‍රයේ සිදුවී ඇති ප්‍රවණතා කිහිපයක් පහත දැක්වේ. ගෝලීයකරණය ව්‍යාප්ත වීම, විද්‍යුත් ව්‍යාපාර බිහිවීම, විද්‍යුත් මුදල් භාවිතයට පැමිණීම, පරිසරය පිළිබඳ සැලකිලිමත් වීම, ව්‍යාපාර සමාජ වගකීම් පිළිබඳ සැලකිලිමත් වීම. නිර්ණායක මත ව්‍යාපාර වර්ග කරයි.
ව්‍යාපාර පහත සඳහා නිර්ණායක මත වර්ග කළ හැකිය. නිෂ්පාදනයේ ස්වභාවය අනුව, හිමිකාරීත්වය අනුව, අයිතිය අනුව, අරමුණ අනුව, පරිමාණය අනුව, නිෂ්පාදන අංශය අනුව. ව්‍යාපාර වර්ගීකරණය පදනම් හා ඒ අනුව වර්ග කරන ආකාරය පහත දැක්වෙන ගැලෙන් සටහනින් දැක්විය හැකිය. නිෂ්පාදනයේ ස්වභාවය අනුව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික ලෙස ව්‍යාපාර වර්ගීකරණය කළ හැකිය. ඒ අනුව ස්වභාව ධර්මයෙන් ලැබී ඇති දේ ඒ ආකාරයෙන්ම ප්‍රයෝජනයට ගන්නා නිෂ්පාදන ව්‍යාපාර ප්‍රාථමික අංශයටත් එම නිෂ්පාදන නැවත වෙනස් කිරීමට භාජනය කිරීමේ ව්‍යාපාර ද්විතීයික අංශයටත් සියලුම සේවා සැපයීමේ ව්‍යාපාර තෘතීයික අංශයටත් ඈත් වේ. නිෂ්පාදනයේ ස්වභාවය අනුව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික ලෙස වර්ගීකරණය පහත ලෙස දැක්විය හැකිය. ප්‍රාථමික අංශය කුෂි කර්මාන්තය, වනවගා ධීවර කර්මාන්තය, පතල ගහ කැණීම් කර්මාන්තය. ද්විතීයික අංශය නිෂ්පාදන කර්මාන්තය, ඉදිකිරීම් කර්මාන්තය. තෘතීයික අංශය විදුලිය, ගෑස්, වාෂ්ප හා වායු සමීකරණ සැපයීම, ජලය පිරිසිදු කිරීම හා බෙදා හැරීම, මල ප්‍රවාහන කටයුතු, කසල කළමනාකරණය සහ එම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය, වෙළඳාම, ප්‍රවාහන සේවා, නවාතැන් සැපයීම හා ආහාර පාන සැපයීම, තොරතුරු සහ සංනිවේදන කටයුතු, මූල්‍ය රක්ෂණ හා නිවාස අයිති හා දේපළ වෙළඳාම්, වෘත්තීමය සේවා සහ වෙනත් පෞද්ගලික සේවා, රාජ්‍ය පරිපාලන, ජාතික ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ සේවා. හිමිකාරීත්වය අනුව පෞද්ගලික අංශයේ ව්‍යාපාර හා පොදු රාජ්‍ය අංශයේ ව්‍යාපාර ලෙස ව්‍යාපාර වර්ග කළ හැකිය. අරමුණ අනුව ලාභ අරමුණු කරගත් ව්‍යාපාර හා ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර ලෙස ව්‍යාපාර වර්ග කළ හැකිය. පරිමාණය අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලෙසත් මහා පරිමාණ ව්‍යාපාර ලෙසත් ව්‍යාපාර වර්ග කළ හැකි වේ. නිෂ්පාදන අංශ නැතිනම් කර්මාන්ත මූලය අනුව කුෂි කාර්මික, කාර්මික හා සේවා ව්‍යාපාර ලෙස වර්ග කළ හැකිය. ශ්‍රී ලංකාවේ දළදේශීය නිෂ්පාදිත ආංශික සංයුත්තේ ශ්‍රී ලංකා මහා බැංකුව වාර්ෂික වාර්තාවේ පළ කෙරේ. නිෂ්පාදනයේ ස්වභාවය අනුව වර්ග කිරීමේදී පතල් හා කැණීම් කර්මාන්තය ප්‍රාථමික අංශයට අයත් වන අතර කර්මාන්ත මූලය අනුව වර්ග කිරීමේදී පතල් හා කැණීම් කර්මාන්තය කාර්මික අංශයට අයත් වේ. එසේම නිෂ්පාදනයේ ස්වභාවය අනුව විදුලිය, ගෑස්, වාෂ්ප හා වායු සමීකරණ සැපයීම, ජලය විද්‍යුත් පිරිසිදු කිරීම සහ බෙදා හැරීම, මල ප්‍රවාහන කටයුතු, කතල කළමනාකරණය සහ එම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය තෘතීයික අංශයට අයත් වුවද කර්මාන්ත මූලය අනුව ඒවා කාර්මික අංශයට අයත් වේ. දළදේශීය නිෂ්පාදිතයට එක් එක් අංශයන් වන දායකත්වය ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කළ හැකිය. යෙදවුම් නිමැවුම් ක්‍රියාවලියක් ලෙස විග්‍රහ කරයි. ව්‍යාපාර කටයුතු සඳහා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධන, ව්‍යවසායකත්වය, තොරතුරු, කාලය දැනුම ආදී යෙදවුම් භාවිතා කරයි. නිමියඳුන් නිෂ්පාදනය කරන ආයතනයන් 23ක් ලෙස ගත් විට භූමිය, ගොඩනැගිල්ල පිහිටා ඇති ඉඩම, ගොඩනැගිල්ලට ලැබෙන වාතාශ්‍රය, හිරුවෙළය, ශ්‍රමය, ඇඳුම් අසන්නාගේ කායික හා මානසික ශ්‍රමය, සුපරීක්ෂකවරුන්ගේ කායික හා මානසික ශ්‍රමය, කළමනාකරුවන්ගේ මානසික ශ්‍රමය, ඉමුරුකරුවන්ගේ ශ්‍රමය, ප්‍රාග්ධනය, ගොඩනැගිල්ල, මහන මැෂින් උපකරණ, බෙදා හැරීමේ රථ, රෙදි, නූල්, බොත්තම්, මුදල්, ව්‍යවසායකත්වය, සම්පත් සංකලනය පිළිබඳ තීරණ ගන්නා, අවදානම දරමින් තීරණ ගන්නා පුද්ගලයන් හෝ ආයතන, තොරතුරු, පාරිභෝගික රුචිය අනුව ගැලපෙන මෝස්තර අමුද්‍රව්‍ය පිළිබඳ නව තොරතුරු, නව තාක්ෂණය පිළිබඳ තොරතුරු, වෙළඳපොළ පිළිබඳ තොරතුරු. කාලය, සේවකයන් සේවයේ නිරත වන කාලය, යන්ත්‍ර සේවයේ යොදවා ගන්නා කාලය, තීරණ ගැනීම සඳහා ගත කරන කාලය. දැනුම, නව නිමැවුම් සඳහා ලැබෙන පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම, ඇඟලුම් සේවකයන්ගේ කුසලතා, කළමනාකරුවන් සතු දැනුම, මෝස්තර නිර්මාණ ශිල්පීන්ගේ දැනුම. නීති උපදෙස්, පරිපාලනය, නිෂ්පාදනය, අලෙවිකරණය, මූල්‍ය කටයුතු, මානව සම්පත් කටයුතු, පර්යේෂණ හා සංවර්ධනය යනාදී මූලික ව්‍යාපාර කාර්ය ලෙස හඳුන්වයි. ව්‍යාපාර කටයුතු හා සම්බන්ධ වූ ලියකියවිලි පවත්වාගෙන යාම, සංනිවේදන කටයුතු පවත්වාගෙන යාම යනාදී ව්‍යාපාරික පරිපාලන කාර්යයන්ට ඇතුළත් වේ. සම්පත් භාණ්ඩ හෝ සේවා බවට පත්කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය වේ. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා උවමනා අඳුරාගෙන ඒවා තෘප්තිමත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම අලෙවිකරණය ලෙස හඳුන්වයි. අරමුදල් සම්පාදනය හා යෙදවීම හා ඊට අදාළ කටයුතු මූල්‍ය කටයුතු ලෙස හඳුන්වයි. ආකර්ෂණය, තෝරා ගැනීම, බඳවා ගැනීම, පුහුණු කිරීම, සුබ සාධන යනාදී සම්බන්ධයෙන් වූ කටයුතු මානව සම්පත් කටයුතු වේ. පර්යේෂණ හා සංවර්ධනය යන්නට නිමැවුමේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම හා නව නිමැවුම් සොයා ගැනීම ඇතුළත් වේ. ව්‍යාපාර ක්‍රියාවලිය යෙදවුම් නිමැවුම් ක්‍රියාවලිය ලෙස පහත දක්වන පරිදි රූප සටහනින් ඉදිරිපත් කළ හැකිය. ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්ව ව්‍යාපාර කෙරෙහි උනන්දු වීමට හේතු. ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්ව කිහිපයක් පහත දැක්වේ. අයිතිකරුවෝ, කොටස් හිමියෝ,
කළමනාකරුවෝ, සේවකයෝ, නාහිමියෝ, පාරිභෝගිකයෝ, සැපයුම්කරුවෝ, විභව ආයෝජකයෝ, රජය, ප්‍රජාව, වෙනත් පාර්ශ්ව ඒ එක් එක් පාර්ශ්ව ව්‍යාපාර කෙරෙහි උනන්දු වීමට හේතු පහත දැක්වේ. අයිතිකරුවෝ තමන් ආයෝජනය කළ මුදලට ප්‍රමාණවත් ලාභයක් ලැබේදැයි දැන ගැනීමට, ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳව දැන ගැනීමට, වෙළඳපොළ කොටස දැන ගැනීමට. කළමනාකරුවෝ ව්‍යාපාරයේ ලාභය උපරිම කිරීමට, ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳව දැන ගැනීමට, කළමනාකරන තීරණවල සාර්ථක අසාර්ථක බව දැන ගැනීමට. සේවකයෝ ඉහළ වැටුපක් ලබා ගැනීමට, ප්‍රසාද දීමන ලැබේදැයි දැන ගැනීමට, රැකියාවේ උසස් වීම ලබා ගැනීමට. ණය හිමියෝ සපයන ලද ණය මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව දැන ගැනීමට, ණය මුදලේ සුරක්ෂිත බව දැන ගැනීමට, අප සුරකීම්වල සුරක්ෂිත බව තහවුරු කර ගැනීමට. පාරිභෝගිකයෝ ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා ගැනීමට, වගකීම් නිසි පරිදි ඉටු කරන්නේදැයි බැලීමට, ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කර ගැනීමට. සැපයුම්කරුවෝ අඛණ්ඩව ඇණවුම් ලබා ගැනීමට, සපයන ලද භාණ්ඩ සඳහා මුදල් ආපසු අය කර ගැනීමට. විභව ආයෝජකයෝ සමන් සතු සම්පත් අනාගතයේදීම ව්‍යාපාරයේ ආයෝජනය කිරීමට. රජය බදු අය කර ගැනීමට, බදු සහන ලබා දීමට, සේවා නියුක්තිය වර්ධනය කිරීමට, ආර්ථික සංවර්ධනය පිළිබඳ මැනවැලීමට. ප්‍රජාව පරිසරයේ සුරැකීම පිළිබඳව සොයා බැලීමට, රැකියා අවස්ථා ලබා ගැනීමට. ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්ව ව්‍යාපාරයකට වැදගත් වීමට හේතු කිහිපයක් පහත දැක්වේ. අයිතිකරුවෝ ව්‍යාපාරයට වැදගත් වීමට හේතු ආයෝජන වැඩි කර ගැනීමට, ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කර ගැනීමට. සේවකයෝ සේවක කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමට, සේවකයන් රඳවා ගැනීමට, සේවක ආකර්ෂණය ලබා ගැනීමට. ණය හිමියෝ අඛණ්ඩව අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට, අඩු පිරිවැයකින් අරමුදල් සම්පාදනය කර ගැනීමට. රජය බදු සහන ලබා ගැනීමට, යටිතල පහසුකම් ලබා ගැනීමට, තාක්ෂණික දැනුම ලබා ගැනීමට. ගනුදෙනුකරුවා අදාළ භාණ්ඩ හෝ සේවා සඳහා වෙළඳපොළ සුරක්ෂිත කර ගැනීමට, පාරිභෝගික විශ්වාසය ගොඩනගා ගැනීමට, ගනුදෙනුකරුවන්ගේ පක්ෂපාතීත්වය ඇති කර ගැනීමට. ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරන ව්‍යාපාර පරිසරය වර්ග කරයි. ව්‍යාපාර කටයුතු කෙරෙහි බලපෑම් ඇති කරන සාධක ක්‍රියාත්මක වන පරිසරය ව්‍යාපාර පරිසරය ලෙස හැඳින්විය හැකිය. ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය. සංවිධානය තුළ සිටින එයට බලපෑම් කරන කණ්ඩායම් හා තත්ත්ව ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය ලෙස හැඳින්වේ. ව්‍යාපාරයට බලපෑම් කරන ව්යාපාර ආයතනයේ පිටතින් ඇති සියලුම දේ බාහිර පරිසරය ලෙස හැඳින්වේ. ව්‍යාපාර බාහිර පරිසරයට අයත් ව්‍යාපාරයට බලපෑම් ඇති කරන සුවිශේෂී සංවිධාන හෝ කණ්ඩායම් ආසන්න පරිසරය ලෙස හැඳින්වේ. ව්‍යාපාරයක පුළුල් වටපිටාව සහ ඒ හා බැඳුණු බලපෑම් කරන කණ්ඩායම් සාර්ව පරිසරයවත් පොදු පරිසරය හඳුන්වයි. ව්‍යාපාර පරිසරයේ අධ්‍යයනයෙන් ව්‍යාපාරිකයට පහත ප්‍රයෝජනවත් ශක්තියන් හඳුනා ගැනීම, දුර්වලතා හඳුනා ගැනීම, ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම, තර්ජන හඳුනා ගැනීම. ව්‍යාපාර අභ්‍යන්තර පරිසර බලවේග ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම. ව්‍යාපාර අභ්‍යන්තර පරිසර සාධක ලෙස අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්, සංවිධානමය සංස්කෘතිය, සංවිධාන ව්‍යුහය, සම්පත් යන පරිසර සාධක දැක්විය හැකිය. ව්‍යාපාරයකට සම්පත් සැපයූ නැතහොත් අරමුදල් ආයෝජනය කළ ලාභ හෝ පාඩු විඳදරා ගන්නා පාර්ශ්ව අයිතිකරුවන් වේ. ව්‍යාපාරික සැලසුම් සකස් කිරීම හා තීරණය ගනු ලබන පාර්ශ්ව කළමනාකරුවන් වේ. ඉහළ කළමනාකරුවන් විසින් සකස් කරනු ලබන සැලසුම් හා ගනු ලබන තීරණ අනුව පහළ මට්ටම්වල අදාළ කාර්යාලයන්හි නිරත පාර්ශ්ව සේවකයින් වේ. ව්‍යාපාරයේ සිටින සියලුම දෙනා අතර බෙදා හදා ගන්නා හා ඊළඟ පරම්පරාව වෙත පවරා දෙනු ලබන විශ්වාස, වටිනාකම්, ආකල්ප, ප්‍රතිමාන, පුරුදු හැසිරීම් රටා, සංවිධාන සංස්කෘතිය වේ. සංවිධානයේ අරමුණු පාසුවෙන් ළඟා කර ගැනීමට හැකි වන පරිදි සංවිධානයේ කටයුතු සම්පත් අධිකාරිය බෙදී යන ආකාරයේ සංවිධාන ව්‍යුහය වේ. භාණ්ඩ හෝ සේවා නිපදවීම සඳහා යෙදවුණු ලෙස භාවිතා කරන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය, කාර්ය තොරතුරු හා දැනුම යනාදී සියල්ල සම්පත් වේ. ආසන්න පරිසර බලවේග ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම. ව්‍යාපාර ආසන්න පරිසර බලවේග පහත දැක්වේ. ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, තරගකරුවෝ, ආදේශන භාණ්ඩ නිපදවන්නෝ, වෙළඳපොළට පිවිසීමට අපේක්ෂා කරන නව ව්‍යාපාරිකයෝ. ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා මිලට ගන්නා පාරිභෝගීන් වේ. පාරිභෝගීන් දැනුවත් බව, පාරිභෝගීන්ගේ ආදායම යනාදී කරුණු සමහර ව්‍යාපාරවලට අවස්ථා උදා කරන අතර සමහර ව්‍යාපාරවල තර්ජනද ඇති කරයි. ව්‍යාපාරයකට අවශ්‍ය සම්පත් සපයන පුද්ගලයන් හා ආයතන සැපයුම්කරුවන් වේ. සැපයුම්කරුවන් කලට වේලාවට ගුණාත්මක ද්‍රව්‍ය සපයීම හෝ නොසැපීම, වට්ටම් ලැබීම හෝ නොලැබීම යනාදී කරුණු ව්‍යාපාරවලට අවස්ථා මෙන්ම තර්ජනද ඇති කරයි. ව්‍යාපාරය ඉදිරිපත් කරන භාණ්ඩ හෝ සේවාවලට සමාන නිෂ්පාදිත ඉදිරිපත් වන වෙනත් ව්‍යාපාර තරගකරුවන් වේ.
නව තරඟකරුවන් වෙළඳපොළට පැමිණීම, වෙළඳපොළේ සිටින තරඟකරුවන් ඉවත් වීම, තරඟකරුවන් ඔවුන්ගේ භාණ්ඩ හා සේවා සමග විවිධ පහසුකම් සැලසීම ව්‍යාපාරයට අවස්ථා මෙන්ම තර්ජනද උදා කරයි. ව්‍යාපාරයේ ඉදිරිපත් වන භාණ්ඩ හෝ සේවාවට විකල්ප භාණ්ඩ හෝ සේවා ඉදිරිපත් කරන්නන් ආදේශන භාණ්ඩ නිපදවන්නන් වේ. ආදේශන භාණ්ඩ වෙළඳපොලේ බහුල වීම ව්‍යාපාරයට තර්ජනයක් වන අතර එය වෙනත් ව්‍යාපාරික අවස්ථාවක් උදා කිරීමටද හේතු වේ. වෙළඳපොළට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින්නන්ද පවතින ව්‍යාපාරික අවස්ථා හා තර්ජන ඇති කරයි. සාර්ව පරිසර බලවේග ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම. ව්‍යාපාරවලට බලපෑම් කරන සාර්ව පරිසර බලවේග පහත දැක්වෙන අයුරින් ලයිස්තුගත කළ හැකිය. ආර්ථික පරිසරය, දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, ප්‍රජා පරිසරය, ස්වභාවික පරිසරය, සමාජීය හා සංස්කෘතික පරිසරය, ගෝලීය පරිසරය. එක් සාර්ව පරිසර බලවේගයේ ව්‍යාපාරවල පැවැත්මට බලපෑම් ඇති කරන ආකාරය පහත දැක්වේ. දේශපාලන පරිසරය, රාජ්‍ය නියෝජිත ආයතන පවතින රජයේ දේශපාලන ප්‍රතිපත්ති ව්‍යාපාරවලට බලපෑම් කරයි. එමගින් නැතිවන ව්‍යාපාර අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමටත් තර්ජනවලට මුහුණ දීමටත් ව්‍යාපාර උත්සාහ ගත යුතුය. නෛතික පරිසරය, රජයේ අනපනත් හා පනවන නීති රීති එම රටේ ව්‍යාපාර කෙරෙහි බලපෑම් කරයි. මෙම නීති රීති හා අනපනත්වලට අනුකූලව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමටත් එමගින් නැතිවන අවස්ථා හා තර්ජනවලට මුහුණ දීමටත් ව්යාපාර උත්සාහ ගත යුතුය. ආර්ථික පරිසරය, ව්‍යාපාරවල පැවැත්ම සඳහා ජනතාවගේ ක්‍රය ශක්තිය බලපාන අතර ව්‍යාපාර කටයුතු සඳහා දැරීමට සිදුවන පිරිවැයද ආර්ථික සාධක මත සඳහා පවතී. නිදසුන්, මිල උද්ධමනය, පොලි අනුපාතය, දළ ජාතික නිෂ්පාදිත සේවා නියුත්තේ, ජීවන වියදම, ආදායම් බෙදීයාම විෂමතාව ඉති කිරීම ආයෝජන. මෙම සාධක ව්‍යාපාර කළේ බලපෑම් කරන අතර ඉන් ඇතිවන අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමටත් තර්ජනවලට මුහුණ දීමටත් ව්යාපාර කටයුතු කළ යුතුය. සමාජ හා සංස්කෘතික පරිසරය, පුද්ගලයන් තුළ ඇති විශ්වාස සමාජ සාරධර්ම යනාදී සමාජ හා සංස්කෘතික පරිසරය තුළ අන්තර්ගත වේ. මෙම සාධක ව්‍යාපාර කෙරෙහි බලපෑම් කරන අතර ඒවාට අනුගත වෙමින් ව්‍යාපාර කරගෙන යාමට සිදුවේ. තාක්ෂණික පරිසරය, sannivedana තාක්ෂණයේ ප්‍රවණතා සහ කෘෂිකාර්මික, කාර්මික, වෛද්‍ය හා අනෙකුත් ක්ෂේත්‍රවල සිදුවී ඇති තාක්ෂණික වෙනස්කම් තාක්ෂණික පරිසරයට අයත් වේ. තාක්ෂණික පරිසරයේ වෙනස් වීම හේතුවෙන් නැතිවන ව්‍යාපාර අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට තර්ජනවලට මුහුණ දීමටත් ව්යාපාර උත්සාහ ගත යුතුය. ප්‍රජා පරිසරය, ව්‍යාපාර සමග සම්බන්ධ වන ප්‍රධානම සාධකය ජනගහනය එනම් වෙළඳපොළ සමන්විත වන්නේ පුද්ගලයන්ගෙනි. ප්‍රජා පරිසරයේ ඇතිවන ව්‍යාපාර අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට තර්ජනවලට මුහුණ දීමටත් ව්‍යාපාර උත්සාහ ගත යුතුය. ස්වභාවික පරිසරය, ස්වභාවික සම්පත්වලට සිදුවන හානිදායක තත්ත්ව ගැන අද ගෝලීය වශයෙන් අවධානය යොමු වෙමින් පවතී. ලොවේ බොහෝ රටවල ව්‍යාපාර කටයුතු නිසා වාතය, ජලය සහ පස දූෂණයට ලක්ව ඇත. ස්වභාවික පරිසරයේ යහපත් තත්ත්ව ඇති කරමින් ව්‍යාපාර කටයුතු වලට යොමු වීම පිළිබඳව නීති රීතිද පනවා තිබේ. ස්වභාවික පරිසරයේ ඇතිවන වෙනස්කම් ව්‍යාපාර කටයුතු කෙරෙහි බලපෑම් ඇති කරයි. ස්වභාවික පරිසරයේ ඇතිවන ව්‍යාපාරික අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට තර්ජනවලට මුහුණ දීමටත් ව්‍යාපාරිකයා උත්සාහ ගත යුතුය. ගෝලීය පරිසරය, ගෝලීයකරණයේ හේතුවෙන් රටවල් අතර භාණ්ඩ හා සේවා හුවමාරු වීමට වැඩි අවස්ථාවක් සැලසී තිබේ. එසේම පුද්ගලයන්ගේ සංස්කෘතියද වෙනසකට ලක්ව තිබේ. මේ නිසා විවිධ භාණ්ඩ හා සේවා ලෝක වෙළඳපොළට එක් වී ඇත. දැඩි තරඟකාරීත්වයක්ද දක්නට ලැබේ. ගෝලීය පරිසරය තුළින් ඇතිවන ව්‍යාපාර අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමටත් තර්ජනවලට මුහුණ දීමටත් ව්‍යාපාරිකයා උත්සාහ ගත යුතුය. සාර්ව පරිසර බලවේග ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම නිදසුන් කිහිපයක් ඇසුරෙන් පාතපරිදි පැහැදිලි කළ හැකිය. ප්‍රජා පරිසරයේ යටතේ ජනගහනය වැඩිවීම නිසා භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම වැඩිවීමෙන් ව්‍යාපාරවලට අවස්ථාව උදා වේ. එසේම ජනගහනය අඩුවීම නිසා භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම පහළ යාමෙන් ව්යාපාරවලට තර්ජන මතුවේ. ආර්ථික පරිසරයේ යටතේ පොලි අනුපාතය අඩුවීම නිසා ණය ගැනීම වැඩි වී ව්‍යාපාර අවස්ථා උදා වේ. එසේම පොලි අනුපාතය වැඩිවීමෙන් ණය ගැනීම සීමා වන අතර ව්‍යාපාරවලට තර්ජනවලට මුහුණ දීමට සිදුවේ. දේශපාලන හා නෛතික පරිසරය යටතේ ව්‍යාපාරිකයන්ට හිතකර නීති රීති පැනවීමෙන් ව්‍යාපාර අවස්ථා උදාවන අතර ව්‍යාපාරිකයන්ට අහිතකර නීති රීති පැනවීමෙන් ව්‍යාපාරවලට තර්ජනවලට මුහුණ දීමට සිදුවේ. බොහෝ විට සාර්ව පරිසර බලවේග ආසන්න පරිසර බලවේග කෙරෙහි බලපෑම් ඇති කිරීම තුළින් ව්යාපාර කෙරෙහි අවස්ථා හෝ තර්ජන මතු කරයි. එක් සාර්ව පරිසර බලවේග අතරද අන්තර් සම්බන්ධතාවයක් පවතින බව පහත නිදසුන් වලින් පැහැදිලි වේ. මැණික් ඉල්ලුම ස්වභාවික පරිසරයට අයත් වේ. නමුත් ඒ ව්‍යාපාර කටයුත්ත බවට පත්කිරීමේදී නීති අවසරය ලබා ගැනීමට අවශ්‍ය වේ. වාණිජ බැංකු විසින් ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා නවීන තාක්ෂණික උපකරණයක් වන ටෙලර් යන්ත්‍රයක් සවි කිරීමේදී මහා බැංකුවේ අවසරය ලබා ගැනීම අවශ්‍ය වේ. මේ අනුව සාර පරිසර බලවේග වෙනුවෙන් විස්තර කළද මේවා අතර
අන්තර් සම්බන්ධතාවයක් පවතින බව පැහැදිලි වේ.